හරි පුතේ. ඒතර මං කිව්වා අද අපි බලන්න යන්නේ පුතේ මෙන්ඩල්ගේ ක්‍රියාකාරකම පබළු ඇසුරෙන් නැත්නම් පාට බොත්තම් ඇසුරෙන් කොහොමද ඔප්පු කරන්නේ කියලා. මම බෝඩ් එකට යන්නම්. හරි. එතකොට අපි කරන දේ තමයි රතු සහ සුදු පබළු අරගෙන රතු සහ සුදු පබළු අරගෙන පුතේ මේ වගේ භාජන දෙකකට දානවා 50ක් දානවා. එකක තියෙනවා සුදු පබළු 50ක් අනිත් එකේ තියෙනවා රතු පබළු 50ක්. ඒක බොත්තම් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ එකිනෙකට වෙනස් දේවල් දෙකක්. එතකොට එකපාර ළමයෙකුට කියනවා අරගෙන මේ දෙකෙන්ම දෙකක් අරගෙන බලන්න කියලා. සුදුද රතුද කියලා. හරිද? කියන්නේ මෙහෙම අත් දෙක දාලා ගත්තාම බලන්න නැතුව එයාට අතට එන්න පුළුවන් පැති දෙකයිනේ එක්ක සුදු එක්ක මොකද එන්න පුළුවන් රතු. හරිද? අනේ. එක් කණ්ඩායමකට සුදු බබළු 50ක් සහ රතු බබළු 50ක් බැගින් මිශ්‍රණයක් අපි ලබා දෙන්නේ. හරිද? එතකොට මිශ්‍රණයක් ලබා දෙන්න ඕන. එතකොට මේකේ තියෙන පුතේ සුදු සහ රතු 50ක මිශ්‍රණයක් තියෙනවා. ඒ කියන්නේ සුදුත් තියෙනවා රතුත් තියෙනවා. මම W කියලා නම් කරොත් සුදු R කියලා නම් කරන්නේ රතු. මේ විදිහට මේ දෙකොල්ලම මේක ඇතුලේ ඉන්නවා 50ක්. දැන් අපි කරන්නේ එකපාර අත දාලා පබළු දෙකක් එළියට ගන්න. හරිද? පබළු දෙකක් එළියට ගන්නකොට අපිට එන්න පුළුවන් අවස්ථාව වෙන්නේ මොනවද? රතු දෙකක් එන්න පුළුවන්. ඒ කියන්නේ RR. තව සුදු දෙකක් එන්න පුළුවන්. WW. තව රතුයි සුදුයි එන්න පුළුවන්. ඒ වගේම සුදුයි රතුයි එන්න පුළුවන්. ඒතර මේ දෙකම එකයි. නමුත් දෙපැත්ත මාරු කරලා නෙමෙයි. පැහැදිලිද? මේ වගේ අවස්ථා 4ක් එන්න පුළුවන්. අපි කරන්නේ එහෙම කීයක් එනවද කියලා අර ප්‍රගණන ලකුණු දාලා මේක මෙහෙම හදා ගන්න. එහෙම ප්‍රගණන ලකුණු දාලා අපි හදා ගන්න. හදාගෙන අපි අවසානයේ මුළු පබළු සංඛ්‍යාවෙන් කොච්චරක්ද කියන එක අනුපාතයක් විදියට හොයන්න යන්නේ. තේරුණාද? ආයි කියන්න. සුදු සහ රතු පබළු මිශ්‍ර කරලා පබළු 50ක් අපි හදා ගන්නවා. ඒකෙන් අපි සුදු සහ රතු පබළු මිශ්‍ර කළා පුතේ සුදු 50යි රතු 50යි මිශ්‍ර කරලා අපි මේ මිශ්‍රණයෙන් එකපාර පබළු දෙකක් එළියට ගන්න. ඒ එළියට ගන්න පබළු දෙක රතු වීමේ සම්භාවිතාව බලනවා සුදු වීමේ සම්භාවිතාව බලනවා පළමුවෙනි එක රතු වෙලා දෙවෙනි එක සුදු වීමේ සම්භාවිතාව බලනවා පළවෙනි එක සුදු වෙලා දෙවෙනි එක රතු වීමේ සම්භාවිතාව බලනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ විදියට හදාන්න RR ඊට පස්සේ RW ඊට පස්සේ WW වෙනද එතන මේ දෙක එකට එකතු කරන්න පුළුවන් මොකද අකුරු දෙක මාරු වීමක් විතරයි. එතන මේක හරියට අපේ කවුරු වගේද? අපේ TT තව මොකද්ද TT simple R simple. ඒ කියන්නේ capital T capital T capital T simple R simple R simple R ට සමාන කරන්න යන්නේ. ප්‍රමුඛ ලක්ෂණ දෙකම ලැබෙනවා මේ තමයි ප්‍රමුඛ ලක්ෂණ දෙක. ඊට පස්සේ මෙතන තියෙන විෂම යුග්මක අවස්ථාව. ඒක සමාන වෙන්නේ රතුයි සුදුයි අවස්ථාව. මේ තියෙන පුතේ නිලීන අවස්ථාව. ඒක සමාන වෙන්නේ සුදු අවස්ථාව. හරි? බලමු. ආවේනික සම්බන්ධ රටා සම්භාවිතාව ඇසුරෙන් පහදා දීම පන්තිය කුඩා කණ්ඩායම් කීපයකට බෙදා එක කණ්ඩායමට සුදු බබළු 50ක් සහ රතු බබළු 50ක් මිශ්‍රණයක් අඩංගු කරන ලද බඳුනක් ලබා දෙන්න. බඳුන් දෙකෙන්ම එකවර අහඹු ලෙස පබළුවක් බැගින් ලබාගෙන පබළු දෙකේ වර්ණයට අදාළ
අදාළ තීරයේ ප්‍රගණන ලකුණු පුතාලා දන්නවනේ ප්‍රගණන ලකුණු කියන එක ප්‍රගණන ලකුණු යොදා සටහන් කරගෙන බබළු දෙක නැවත එම බඳුන් දෙකට දමන්න නැවත එම බඳුන් දෙකට දමන්න නැවත ක්‍රියාවලිය 50 වාරයක් පමණ සිදු කරන්න පබළු වෙනුවට බොත්තම් highlight කරන්න පුළුවන් බීජ ආදියද යොදාගත හැක පුතාලෙන් අහන්න පුළුවන් වෙන ආදේශක මොනවද කියලා. එතකොට අපිට ඇවිල්ලා තියෙන ප්‍රතිඵල බලන්න පළවෙනි කණ්ඩායමට 12යි දෙවෙනි කණ්ඩායමට 13යි පළවෙනි කණ්ඩායමට WR 13යි දෙවෙනි කණ්ඩායමට 12යි ඊළඟට ඒ විදිහට මුළු එකතුව 50ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මුළු පබළු සංඛ්‍යාව 50යි. කණ්ඩායම් දෙකට එකතු කරාම 100යි. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා 100න් 25ක්. මෙතන. මෙතනත් ඇවිල්ලා තියෙනවා 100න් 25ක්. මෙතනත් 100ට 25ට කිට්ටුයි. මෙතනත් 25ට කිට්ටුයි. ඒ කියන්නේ අපිට ආසන්නව 4න් 1යි. හරිද? දැන් එන අපි පුරවන්න බලමු. රතු සහ රතු ලැබීමේ සම්භාවිතාව කීයද? 4න් 1යි. රතු සුදු ලැබීමේ සම්භාවිතාව 4න් 1යි. රතු සුදු ලැබීමේ සම්භාවිතාව ඒත් 4න් 1යි. දෙක සහ 3 යන අවස්ථා දෙකම එකම සිද්ධියක් වන නිසා නැවත අපිට මේ දෙක එකතු කරලා ලියන්න පුළුවන්. එතකොට අපිට එනවා පුතේ එතන 4න් 2ක්. මේ අනුව අපි අනුපාතය ගත්තාම 1ට 2ට 1යි. ඒ කියන්නේ අර මෙන්ඩල්ගේ ලැබුණු අනුපාතයට මොකද වෙන්නේ? සමානයි. මෙන්ඩල්ගේ ඒකාංග මුහුමට අනුව F2 පරම්පරාවේදී ලැබෙන එතන පුතේ TT, TT, TT ප්‍රවේණිදර්ශ අනුපාතය 1ට 2ට 1කි. මේ අනුව පබළු පරීක්ෂණයේ සම්භාවිතාව අතර අනුපාතය
F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අනුපාතයට සමාන බව පෙනේ. එකපාරක් ව්‍යුහගත ප්‍රශ්නයක මේක දැම්මා. ඉතින් හැමදේම වැදගත්. හරි පුතේ. ඊයේ සතියේ පුතාලගේ පිටු අංක 17 හරිද? පිටු අංක 17 තියෙනවා පනට් කොටු ක්‍රමයක්. ඒක මම කරලා නැහැ. ඒතර මේක තියෙන්නේ පිටු අංක 17. හොඳ පෙරලා ගන්න ඕන. පිටු අංක 17 තියෙනවා මෙන්න මේ විදිහට. මෙතන කොටුවක් තියෙනවා. මෙතන කොටුවක් තියෙනවා. ඒකේ ජන්මානු කොටු දෙකක් තියෙනවා. ඊට පස්සේ අර විදිහට පනට් කොටුව තියෙනවා. එතන මෙතන මුලින්ම මේ තියෙන පුතේ මෙන්ඩල්ගේ පළවෙනි අවස්ථාව. නුමුහු මුස නිසා පුතාලා ලියන්න ඕන කැපිටල් T සිම්පල් T. මේකෙන් එන ජන්මානු කියන්නේ මොනවද පුතේ? කැපිටල් T මෙතනින් එන්නේ සිම්පල් T. ඒ නිසා මෙතනට දාන්න ඕන කැපිටල් T දෙකක්, මෙතනට දාන්න ඕන සිම්පල් T දෙකක්. මෙතන එකක පිරිමි ලකුණ දාන්න, අනිත් එකේ ගැහැණු සංකේතය දාන්න. දැන් මේ දෙක එකතු කරන්න. TT පිටු අංක 17 ගැන මම පොඩ්ඩක් කියන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ පුතේ F2 පරම්පරාව. හරි. ඊළඟ පිටුවේ පෙන්නන්නේ. මේක මම උඩින් ඇඳ ඒවට. ඒකෙදිත් අර වගේම කවුද ඉන්නේ කැපිටල් T සිම්පල් T වැඩි කිරීම මෙතන ගන්න කැපිටල් T සිම්පල් T. හරි. ඒතර එයාගේ තියෙන ජන්මානු ටික අපිට අරන් අර විදිහටම කොටුවක් අඳින්න පුළුවන්. මෙතන එනවා පුතේ කැපිටල් T සිම්පල් T. මේ පැත්තට එනවා කැපිටල් T සිම්පල් T. කැපිටල් T කැපිටල් T capital T simple T capital T simple T capital T simple එතන එනවා simple T simple T පුතේ මේක පිටු අංක 7ලු මට මගේ එකේ 17 වගේ තිබුණේ පිටු අංක 7 පුතේ
ඒක මම උඩින් ওই විදිහටම ඇඳා මේ පෙන්නලා තියෙන වෙනසකට තියෙන මේ මුලින්ම පෙන්නන්නේ F1 පරම්පරාව ගන්න හැටි දෙවනුව පෙන්නන්නේ F2 පරම්පරාව ගන්න හැටි පනත් කොටුව මෙහෙම දෙකට බෙදලා පුතේ මෙතෙන්ට දාන්න මේ තියෙන පුරුෂ ලකුණ මෙතෙන්ට දාන්න ස්ත්‍රී ලකුණ ඒ ජන්මාණු කියන එක 7 වෙනි පිටුවේ තියෙන්න ඕන එකක් නේද පරණ එක අපි යමු අලුත් කොටසකට යන්න හදන්නේ අපි කතා කරන්න යන්නේ පුතේ මානව ආවේනිය ගැන මානව ආවේනිය ගැන කතා කරන්නේ හරිද එතන මානව ආවේනිය කියන එකෙන් අපි අදහස් කරන්නේ කොහොමද විවාහ වෙච්ච යුවලකට දුවෙකු සහ පුතෙකු ලැබෙන්නේ ඊළඟට ලැබෙන දුව සහ පුතාට මොන වගේ ජන්මානුද තියෙන්නේ නැත්නම් මොන වගේ ඥාන සංයුතියක්ද තියෙන්නේ කියන එක අපි බලන්න යන්නේ ඥාන සංයුතියක් තියෙන්නේ ඉතින් පුතාලා දන්නවා සාමාන්‍යයෙන් අපේ ප්‍රජනනයේ පාඩම ඉවර කරලා තියෙන්නේ දරුවෙකු බිහි වෙන්න අවශ්‍ය කරන්නේ පියෙකුගෙන් ලැබෙන ශුක්‍රාණුවත් මවගෙන් ලැබෙන ඩිම්බයත් කියන කොටස් දෙක එකතුව මතකයි ඒවා ඊට ඒ වගේම අපි කිව්වා ඒවා හැදෙන්නේ ඌනණයෙන් කියලා ඌනණය වෙනකොට මොකද වෙන්නේ තමන්ගේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව අඩකට අඩු වෙනවා කියලාත් කිව්වා පැහැදිලිද අඩකට අඩු වෙනවා කියලාත් කිව්වා ඉතින් අපි ගත්තාම මිනිසෙකුගේ දේහ සෛලයක් තුල අපි හොයාගත්තා වර්ණ දේහ 46ක් තියෙනවා කියලා. කීයක් තියෙනවා කියලාද පුතේ? 46ක්. ඒක මවටත් පොදුයි පියාටත් පොදුයි. දෙන්න ගාවම තියෙනවා 46ක්. හරිද? එතකොට මේ වර්ණ දේහ මොකද වෙන්නේ? යුගලණය වෙනවා. විභාජනය ආසන්න වෙනකොට ජෝඩු හැදෙනවා. අපි කිව්වා මේවට යුගලණය වෙනවා. අපි ඒවට කිව්වා මේක කලින් සමජාත වර්ණ දෙක කියලා. එකට යුගලණය වෙන්න පුළුවන්. සමාන වර්ණ දෙක. එතන මේ මවට ලැබිලා තියෙන්නේ එයාගේ කලින් අම්මගෙන් තාත්තගෙන්. මේ පියාට ලැබිලා තියෙන්නේ එයාගේ කලින් අම්මගෙන් තාත්තගෙන්. එතන යුගලණය වුණාම 46ක් අපිට සාමාන්‍යයෙන් කීයක් එන්න ඕනද? යුගලණය වුණාම 46ක් පුතේ අපිට සාමාන්‍යයෙන් කීයක් එන්න ඕනද? 23ක් එන්නට ඕන. මේ විදිහට 23ක් තියෙන්න ඕන. මම ඔක්කොම ඇන්දේ නෑ.
හැබැයි අපි ඒ අතර දැක්ක වෙනස් වර්ණ දෙහ යුගලක් තියෙනවා. මම ඒක කළු පාටින් අදිනවා. පියාගෙත් තියෙනවා වර්ණ දෙහ, පියාගෙත් තියෙනවා වර්ණ දෙහ මේ විදිහටම යුගල 23ක් තියෙනවා. යුගල 23ක් තියෙනවා. ඒ අතරත් අපි දැක්කා වෙනස් වර්ණ දෙහ යුගලක් තියෙනවා. මම ඒක මේ විදිහට අඳිනවා. හැබැයි මේ වෙනස් වර්ණ දෙහ යුගල ඉතුරු වන හුඟක් වෙලාවට මේ දෙන්නගෙම සමානයි. මේ වෙනස් වර්ණ දෙහ යුගල එකක් වෙනස්. මෙයාගේ සමානයි, මෙයාගේ එකක් පොඩි. කාගේද? පියාගේ. එතකොට ඔක්කොම වර්ණ දෙහ කීයද? 46යි. යුගල වුණාම කීයද? 23යි. වෙනස් වර්ණ දෙහ කීයද තිබුණේ? 2යි. ඒ කියන්නේ යුගල නම් 1යි. අන්නේ යුගලට අන්නේ දෙන්නට අපි කියනවා ලිංගික වර්ණ දෙහ කියලා. මොකද ඒකෙන් තමයි ලිංගය නිර්ණය කරන්නේ. අනිත් ඒවාට කියන නමක් අලිංග වර්ණ දෙහ කියලා. එහෙනම් පුතේ අපි ගත්තොත් එහෙම මිනිසෙකු මිනිසා තුල ලිංග වර්ණ දෙහ යුගල් කීයක් තියෙනවද? 1යි. අලිංග වර්ණ දෙහ යුගල් 22යි. ඔක්කොම යුගල් 23යි. පැහැදිලිද? ඒක පළවෙනිම අපි ඔලුවට ගන්න ඕන දේ. මොකද ඔලුවට ගන්න ඕන විදියකට එකපාර විභාගේ විවිධ විදියට අහනවා. සියලු වර්ණ දෙහ 46යි. යුගල 23යි. ලිංග වර්ණ දෙහ යුගල් 1යි. අලිංග වර්ණ දෙහ යුගල් 22යි. ඒ නිසා අලිංග වර්ණ දෙහ 44ක් තියෙනවා. ලිංග වර්ණ දෙහ 2ක් තියෙනවා. යුගල නම් 1යි. ඊළඟට මව සහ පියාගේ මේ ලිංග වර්ණ දෙහ දෙක ගත්තොත් වෙනස්. එතන මම මෙතන ඇන්දොත් අපි වර්ණ දෙහයක් විදිහට ඇන්දොත් එහෙම මේ එක වර්ණ දෙහයක් මේ විදිහට මම නිකන් ඇන්දොත් මේ තියෙන්නේ මවගේ වර්ණ දෙහ නම් පියාගේ වර්ණ දෙහ දෙක ගත්තොත් පුතේ ඒක එකක් සමානයි, එකක් පොඩි. එතන මේ වර්ණ දෙහ විද්‍යාඥයෝ හැඳින්වුවා x අකුරේ. මේ වර්ණ දෙහ හැඳින්වුවා මේක මේකට සමාන නිසා x කියලා දුන්නා. මෙයා වෙනස් නිසා y කියලා දුන්නා. එහෙනම් දැන් මොකක්ද උනේ? ලිංග වර්ණ දෙහ යුගල එකක් තියෙනවා. ඒක ස්ත්‍රියකගේ නම් සමානයි. කුසින් සමානයි, හැඩරුවෙන් සමානයි. ඒ වර්ණ දෙහ දෙකම. ඒ වර්ණ දෙහ අපි හැඳින්වුවේ මොකක් කියලාද පුතේ? x කියලා. x කියලා. ඒ නිසා x වර්ණ දෙහ දෙකක් තියෙනවා. ඒ ලිංග වර්ණ දෙහ. පියෙකු ගත්තොත්, පුරුෂයෙකු ගත්තොත්, පිරිමි පුද්ගලයෙකු ගත්තොත් එයාගෙත් ලිංග වර්ණ දෙහ යුගලක් තියෙනවා. ඒ ලිංග වර්ණ දෙහ තුල තියෙනවා මවගේ නැත්නම් ස්ත්‍රියකගේ ලිංග වර්ණ දෙහට සමාන වර්ණ දෙයක්. ඒක නම් හැඳින්වුවා x කියලාම. මොකද මව හැඳින්වුවේ x කියලානේ. වෙනස් එක්කෙනෙක් කියන ඊට වඩා කුඩා වර්ණ දෙහයක් තියෙනවා x ට වඩා. එයාට කිව්වා y කියලා. මේ නිසා අපිට පිරිමියෙකු කියන එක හංගවන්න ඕන නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? xy. ගැහැණියෙකු කියන එක හංගවන්න ඕන නම් මින් ඉස්සරහට අපිට ලියන්න පුළුවන් xx කියලා. එතන ඒකේ අදහස මොකක්ද? ලිංග වර්ණ දෙහ දෙකම සමානයි. ඒ දෙක නම් කරලා තියෙන්නේ x කියලා. පැහැදිලි? ඊළඟට දැන් අපි බලමු මවකගේ සහ පියෙකුගේ කියන්නේ විවාහ වෙච්ච මව සහ පියාගෙන් බිහි වෙන දරුවන්ට කොයි විදියටද මේ ලිංගය යන්නේ කියලා. ඒ කියන්නේ දුවේද්ද පුතෙක්ද කියන එක හොයන්නේ කොහොමද කියලා. ඒතකොට දැන් වෛද්‍යවරයෙකු ළඟට අලුත විවාහ වෙච්ච යුවලක් ගියාම ඒගොල්ලෝ ඕනනම් අහන්න පුළුවන් අපිට ලැබෙන දරුවා දුවේද්ද පුතෙක්ද කියලා. සම්භාවිතා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එතකොට අපි ගත්තොත් පුතේ මම මව කියන කෙනා මුලින් ගන්නවා. මවගේ තියෙනවා වර්ණ දෙහ යුගල් කීයද? මම ඒවට උසට අඳිනවා xx කියලා වර්ණ දෙහ යුගලක් තියෙනවා. පියාගේ වර්ණ දෙහ යුගලක් තියෙනවා. එකක් පොඩි. ඒ නිසා අපි ඒක හැඳින්වුවේ මතක ඇති x සහ අනිත් එක y කියලා. දැන් අපි දෙවනුව මොනවද අඳින්න ඕන? ජන්මාන. මොකද කරන්න ඕන? මේක කඩිරකින් කඩන්න. කඩිරකින් කැඩුවා නම් මෙතන එනවා මොකක්ද? මෙයාවත් මට කඩිරකින් කඩන්න පුළුවන්. එතන මෙතන එන්නේ මොනවද? x එකක් එනවා. මෙතනිනුත් x එකක් එනවා. මෙතනිනුත් x එකක් එනවා.
මෙතනින් y එකක් එන. ඒක පොඩි. හරිද එතනට වෙන්නේ? තේරුණා? ඊළඟට මම පුතාලට කියලා තියෙනවා තිත් හතරක් තියාගන්න කැමති නැහැ. ඒතර අපිට අර සීමාව හිතාගන්න. තිත් හතරක් සමාන දුරින් තියාගන්න. තියලා මොකද කරන්න? මවගේ මේ ඩිම්බයයි පියාගේ ශුක්‍රාණුවයි. එහෙමනේ එකතු වෙන්න ඕන. මේ දෙක එකතු වෙන්නේ නැහැ නේ. ඩිම්බ එකතු වෙන්නේ නැහැ. ශුක්‍රාණු එකතු කරන්න බෑ. හැබැයි සමහර විට ළමයි එකතු කරනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕන? මෙතන තියෙන මේ මවගේ ඩිම්බයත් එක්ක පියාගේ එතකොට අනිත් ශුක්‍රාණුවත් එක්ක බැඳෙන්නත් පුළුවන්. මෙතෙන්දි මොකද වෙන්නේ? මෙයයි. දැන් මම මෙතන කොහොමද තීරණය කරන්නේ? ඉතින් බලන්න මොන අකුරු දෙකද එන්නේ කියලා එච්චරයි. මොන අකුරු දෙකද එන්නේ බලන්න. එතන මෙතනට එනවා මේ පැත්තෙන් එනවා පුතේ x අකුරක් එනවා. මේ පැත්තෙන් x අකුරක් එනවා. ඒ පියාගේ. මෙතනින් එනවා x අකුරක්. මෙතනින් එනවා y අකුරක්. ඒක පොඩි. මෙතනින් එනවා පුතේ x අකුරක්. මෙතනින් එනවා x අකුරක්. මෙතනින් එනවා x අකුරක්. මෙතනින් එනවා y අකුරක්. දැන් අපි මෙයා දුවේද්ද පුතේද්ද කියලා ලියන්න යන්නේ. මෙයා කතා කරන්නේ xx මොකක්ද එන? දුව xy පුතා xx දුව xy පුතා. එහෙනම් මුළු ළමුන් සංඛ්‍යාව 4යි. දුවල සංඛ්‍යාව 2යි. පුතාල සංඛ්‍යාව 2යි. දුවක ලැබීමේ සම්භාවිතාව 4ක් ලැබෙනකොට දෙන්නෙක් දුවලා. පුතාල ලැබීමේ සම්භාවිතාව 4ක් ලැබෙනකොට දෙන්නෙක් පුතා. ඒ කියන්නේ දෙකෙන් එකයි. ඒ කියන්නේ දෙකෙන් එකයි. එහෙනම් මොකක්ද අදහස්? දුවේද්ද පුතේද්ද ලැබෙන්නේ කියලා අහුවොත් ප්‍රශ්නය මොකද්ද පිළිතුර? දුවෙක් වෙන්නත් පුළුවන් පුතෙක් වෙන්නත් පුළුවන්. සම්භාවිතාව 150. පැහැදිලි? සම්භාවිතාව යන්නේ කොහොමද පුතේ? 150යි. භාගය කියන්නේ 150. පැහැදිලි? එතකොට මේ පුතෙක්ව ලැබීම තීරණය කරන්නේ කවුද? පුතෙක්ව ලැබීම තීරණය කරන්නේ කවුද? පියා. ඇයි ඒ? පියාගේ වයි ජන්මාන යාවොත් තමයි පුතෙක් වෙන්නේ. එහෙනම් දුවලා හිතන්න ඕන මොනවද? ඔබට ලැබිලා තියෙන ඥාන දෙකම මොකද්ද ලැබිලා තියෙන්නේ? පියාගෙන් ලැබිලා තියෙන්නේ x. මවගෙන් කොහොමද දෙන්නේ x? පුතේක හිතන්න ඕන. පියාගෙන් ලැබිලා තියෙන්නේ මොන ඥානෙද? y ඥාන. එතකොට එයා මොකද වෙන්නේ? පුතෙක් බවට පත්. එතකොට මීට වඩා වෙනස් ආකාර බිහි වෙන්න බැරිද? පුළුවන්. බැරි වෙලාවත් අපි හිතමුකෝ මේ තියෙන දෙකට අමතරව පුතේ සමහර වෙලාවට x කියන ඥානය මේ y දාන දෙකක් එක්ක තව ඕන x කියන ඥානයක් එන්න පුළුවන් බොහෝම කලාතුරකින්. එතකොට එයාගේ පිරිමියෙක් වුණාට එයාගේ ගැහැණු ලක්ෂණ පෙන්වුම් කරනවා. සමහර වෙලාවට ගැහැණු කෙනෙකුගේ y ලක්ෂණ මතුවෙන්න පුළුවන් වැඩිපුර. එතකොට එයා ගැහැණු කෙනෙක් වුණාට එයාගේ පිරිමි ලක්ෂණ පෙන්වුම් කරන්න පුළුවන් බොහෝම කලාතුරකින්. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. හරිද? අපි යමු පාඩමට. මානව ආවේනීය සෛලයක න්‍යෂ්ටියක අඩංගු වර්ණදේහ සංඛ්‍යාව හැටයෙන් ප්‍රමාණයෙන් විවිධ වූවත් ජීවී විශේෂයක ඇති වර්ණදේහ සංඛ්‍යාව නියතයකි. අපි එක මීට කලින් කිව්වා එම සංඛ්‍යාව එම ජීවී විශේෂයේ අනන්‍යතාවයකි. ජීවියා ඒකෝලයි එකයි ගෙවතුමේ 14යි බඩේරිඟු 20යි වර්ණදේහ සංඛ්‍යාව පුතේ වීශාඛය 24යි. ගොඩක් අවශ්‍ය නැහැ. ඒකෝලයි ටිකක් මතක තියාගන්න එකක් නිසා.
මිනිසාගේ ලිංගය නිර්ණය ගැහැණු බව හෝ පිරිමි බව හෝ තීරණය වන්නේ මාතෘ සහ පීතෘ ජන්මානු සංසේචනයේදී ලිංග වර්ණ දෙහ එක්වන ආකාරය අනුවය. මෙම සිදුවීම ලිංග නිර්ණය නම් වේ. මිනිසාට ඇති වර්ණ දෙහ යුගල සංඛ්‍යාව 23කි. යුගල සංඛ්‍යාව 23කි. මිනිසාගේ දේහ ශෛලයක වර්ණ දෙහ 46ක් ඇත. වර්ණ දෙහ අතරින් එතන පුතේ ඔක්කොම 46 යුගල 23යි. යුගල 22ක් මොකද වෙන්නේ? අලිංග වර්ණ දෙහ ලියමු. යුගල එකක් ලිංග වර්ණ දෙහ නැවත එකතුව යුගල් 23යි. මෙතන A කියන්නේ පුතේ පියා නම් කරමු. B කියන්නේ මව. මේ තියෙන්නේ යාගේ ශුක්‍රාණු. මේ තියෙන්නේ ඩිම්බ. හරි පුතේ. එතන මේ තියෙන පුතේ ස්ත්‍රියකගේ සහ පිරිමියෙකුගේ දේහ ශෛලවල තියෙන වර්ණ දෙහ යුගල් 23 එකක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. අපි A කියලා කියන්නේ එතකොට ලිංග වර්ණ දෙහ යුගල. මෙතනත් නම් කරන්න ලිංග වර්ණ දෙහ යුගල. ලියන්න එපා මුලින් අහගමු. ස්ත්‍රියකගේ අලිංග වර්ණ දෙහ යුගල් 22ක් සහ ලිංග වර්ණ දෙහ යුගලක් ඇත. පිරිමියෙකුගේ අලිංග වර්ණ දෙහ යුගල් 22ක් සහ ලිංග වර්ණ දෙහ යුගලක් ඇත. ස්ත්‍රියකගේ ලිංග වර්ණ දෙහ යුගලට අයත් වර්ණ දෙහ ව්‍යුහයෙන් සහ හැඩයෙන් එක සමාන වේ. අපේ නිසා කියන සමයුග්මක. ඒවා X වර්ණ දෙහ ලෙස හැඳින්වේ. පිරිමියෙකුගේ ලිංග වර්ණ දෙහ දෙක එකිනෙකට වෙනස්ය. ඒවා X සහ Y වර්ණ දෙහ ලෙස හැඳින්වේ. Y වර්ණ දෙහ X වර්ණ දෙයට වඩා කුඩාය. පිරිමින්ගේ X වර්ණ දේහය ස්ත්‍රීන්ගේ X වර්ණ දේහයට සමානය. එතන අපිට ඒක නිරූපණය කරන්න පුළුවන් පුතේ මෙන්න මේ විදියට.
මේක මේ විදිහට සමාන වර්ණ දෙහ දෙකක් විදිහට පෙන්වන්න පුළුවන් xx කියලා. මේක පෙන්වන්න පුළුවන් එකක් අර වගේම x අකුරක්. අනිත් එක කෙටි ඒක y අකුරක්. එතන අඳිමු.
අපි මේ කොටස ගත්තොත් ශුක්‍රාණු සෛලයක් තියෙනවනේ ඩිම්බ සෛලය ඩිම්බ මාතෘ සෛලයෙන් එන්නේ මතකයි. එතකොට ශුක්‍රාණු මාතෘ සෛලය තමයි පුතේ ඌණනේ වෙන්නේ. ඒක මතක තියාගන්න. ඌණනේ. මෙතනත් එන්නේ ඌණනේ. ඌණනේ වෙලා හදනවා ඩිම්බ සහ ශුක්‍රා. ඒතර මේගොල්ලන් ද්විගුණයි 2යි. මෙතනත් තියෙන්නේ 2යි. මේගොල්ලෝ n පුතේ. ආයි මේ එකතු වෙන යුක්තාණුව 2යි. ඒවා දාගන්න. වහන විභාග. 2යි n කියන්නේ ද්විගුණයි කියන එක. n කියන්නේ ඒක ගුණයි කියන. වර්ණ දේහ සංඛ්‍යාව භාගයකට අඩු උණයි කියලා. දැන් බුදුන් දරුවෝ මාව සහ පියාගේ එකතුවෙන් බිහිවන දරුවන් තීරණය කිරීම කියන එක අඳින්න බලන්න. මේ විදිහට x සහ y තියෙන මාවගෙන් එනවා xx දෙකක්. පියාගේ එතන මේ තියෙන xx දෙකක්. පියාගෙන් එන්නේ පුතේ x සහ y. y කියන එක ටිකක් කෙටි. ඊට පස්සේ ලැබෙන ජන්ම දෙන්න එකතු වෙලා ඊළඟට හැදෙනවා. මෙතන ඉන්නේ පුතේ එතකොට දුව මේ ඉන්නේ පුතා මෙතන ඉන්නේ නැවත දුව මෙතන ඉන්නේ පුතා වැදගත් කරුණු පිරිමි සහ ගැහැණු දරුවෙකු බිහිවීමේ සම්භාවිතාව 50%කි. පිරිමි දරුවෙකු බිහිවීමට අවශ්‍ය සාධක ලැබෙන්නේ මවගෙන් නොව පියාගෙනි.
හරි පුතේ. අපි ඊළඟට එන්නේ ඊළඟ කොටසට ප්‍රවේණික ආබාධ ගැන කතා කරන්නට. හරිද? ප්‍රවේණික ආබාධ. එතන පුතේ ප්‍රවේණික ආබාධ ගත්තොත් පුතේ අපිට බෙදන්න පුළුවන් ප්‍රවේණික ආබාධ අපි වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි අලිංග වර්ණ දේහ නිසා ඇතිවෙන ඒවා. අලිංග වර්ණ දේහවල වෙනස්කම් නිසා සහ ලිංග වර්ණ දේහවල වෙනස්කම් නිසා. නමුත් පුතාලගේ පොතේ ඒක සඳහන් කරලා තියෙන්නේ ජාන විකෘති වීම නිසා හටගන්න ඒවා සහ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා කියලා තමයි ඒක හඳුන්වන්නේ. අපි ඒක ඉතින් බලමු. තොර ප්‍රවේණික ආබාධ කියන්නේ මොනවද? පුතාලා දන්නවනේ අපිට ලැබෙන ආබාධ වර්ග තියෙනවා නේද? සමහර තොර මේ ආබාධ කියන්නේ රෝග, ප්‍රවේණික රෝග. දැන් පුතාලා දන්නවා දියවැඩියාව, කොලෙස්ටරෝල් කියන ඒවාට අපි කියන්නේ බෝ නොවන රෝග. එතන මේ දවස්වල යන කොරෝනා වෛරසය කියන්නේ බෝ වන රෝග. එතන මේ මොකද්ද කියන්නේ? ආවේනික රෝග. නැත්නම් ප්‍රවේණික රෝග. හරි. ආවේනික රෝග ඇති වෙන්න, ප්‍රවේණිගත රෝග ඇති වෙන්න බලපාන්නේ පුතේ ජානවල සිදුවන වෙනස් වීම. ජානවල සිදුවන වෙනස් වීම. ඉතින් අර ජාන පිටපත් වෙලා ජාන හැදෙනකොට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒ වෙනස අපි කියන්නේ විකෘතියක් කියලා. ඒ වෙනස අපි කියන්නේ පුතේ වෙනස් වීමක්, විකෘතියක් කියලා. ඉතින් සමහර වෙලාවට මේ වෙනස් වීම නිසා බිහිවන ජනිතය මිනිසාගේ ඒ කියන්නේ දරුවෝ මොකද වෙන්නේ? විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙනවා. එතන මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? මව සහ පියා නිරෝගීව ඉඳිද්දී බේවන දරුවා රෝගියෙකු වෙන්න පුළුවන්. ඒක එතකොට ඒ දරුවා ජීවත් වෙන ජීවිත කාලය පුරාම ඒකෙන් විඳවනවා. ඒ කියන්නේ නැත්නම් ඒ රෝගයෙන් එයා පෙළෙනවා. මව සහ පියා සමහරට ඒක දැකලා නේද දුක් වෙනවා. මොකද ජීවිත කාලය පුරාම දරුවට ඒක රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒක දරුවට උරුම වෙන්නේ මව සහ පියා නිසා. ඉතින් අපි මේවට කියනවා ආවේනික රෝගාබාධ කියලා. ඒතර ආවේනික රෝගාබාධ යටතේ අලිංගික රෝගවලට එහෙම නැත්නම් ජාන විකෘති වීම නිසා හටගන්නා රෝග දෙකක් ගැන අපි කතා කරන්න ඕන. එකක් තමයි පුතේ ඇලි බව. එකක් තමයි ඇලි බව, අනිත් එක තැලසීමියාව. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇතිවන රෝගාබාධ දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි රතු කොළ වර්ණාන්ධතාව. එකක් තමයි පුතේ රතු කොළ වර්ණාන්ධතාව. දෙවෙනි එක තමයි හීමෝෆීලියාව. හීමෝෆීලියාව. හරි. එතකොට ප්‍රවේණික ආබාධ යටතේ අපි කතා කරනවා ඇලි බව සහ තැලසීමියාව, ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන. මේවා අලිංග වර්ණ දේහ. මේ තියෙන ලිංග වර්ණ දේහ මත යටතේ අපි කතා කරනවා රතු කොළ වර්ණාන්ධතාව සහ හීමෝෆීලියාව ගැන. දැන් මෙහෙම හිතන්න ඕන පුතේ. අලිංග වර්ණ දේහ වල නම් අපිට ලොකු වෙනසක් නැහැ. හරියට අර උස ගහ මිටි ගහ වගේ තමයි. අලිංග වර්ණ දේහන උස ගහ මිටි ගහ වගේ මොකද වෙන්නේ? ඊළඟ කට්ටියට ඒක ගමන් කරනවා. මේ නිසා යම් රෝගයක් සඳහා අපි හිතමුකෝ තැලසීමියාව කියලා. තැලසීමියාවට හේතු වන රෝගය හදන කෙනා සිම්පල් ටී ජානේ නම්. හරිද? අපි හිතුවත් පුතේ සිම්පල් ටී ජානය කියලා. එතකොට රෝගය හැදෙන්න නම් මොකද වෙන්න ඕන? නිලීන ජාන දෙකක් තියෙන්නට ඕන. එහෙනම් මොකද්ද තියෙනවද? සිම්පල් ටී තිබුණොත් ඒ දරුවා මොකද වෙන්නේ? රෝගයෙන් පෙළෙනවා. නිරෝගී වෙන්න නම් කැපිටල් ටී තියෙනවා. ඒතර එයාට කියන්නේ නම නිරෝගී. හැබැයි දරුවෙක් බිහි වෙන්න පුළුවන් කැපිටල් ටී සිම්පල් ටී කියලා. දැන් අපි මේ අවස්ථාවට කිව්වේ විෂම යුග්මකයි කියලානේ කලින්. ඒතර මෙතෙන්දී අපි මේ රෝගයේදී ආව හඳුන්වන්නේ වාහකයෙකු විදියට. වාහක කියලා කියනවා.
මොකද්ද වාහක කියන්නේ? වාහක කියන්නේ රෝගයේ රෝග ලක්ෂණ එයාට නෑ. හැබැයි එයාට රෝගය බෝ කිරීමේ හැකියාව තියෙනවා. වාහකය කියන්නේ ඒකයි. වාහකය භයානකයි. ඇයි ඒ? වාහකයව අපිට හොයාගන්න බෑ. මොකද එයාට රෝග ලක්ෂණ නෑ. එයා නිරෝගී පුජ්‍යලයක් විදියට ඉන්නවා. හැබැයි එයාගේ මොකද වෙන්නේ? එයාට පුළුවන් ඒ රෝගේ ඉදිරි පරම්පරාවට අරගෙන යන්න. ඊළඟ දේ තමයි මේ ආවේනික රෝගාබාධ බහුලව ව්‍යාප්ත වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඇති වෙනවා කියලා විශ්වාස කරනවා ලේ ඥාතීන් අතර විවාහවලදී. පවුලේ අය අතර සිදුවන විවාහවලදී. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි කුරුණෑගල ප්‍රදේශයේ මේ තැලසීමියාව කියන රෝගය බහුලයි. කුරුණෑගල ප්‍රදේශය. ඉතින් අපි විශ්වාස කරනවා අතීතයේ කුරුණෑගල ප්‍රදේශයේ මිනිසුන් හුඟක් වෙලාවට විවාහ සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන්ගේ පවුලේ අය අතර. ඒ නිසා මෙම රෝගය ව්‍යාප්ත වෙන්නේ නැති කියලා විශ්වාසයක් තියෙනවා. මේකට කියන්නේ තැලසීමියාව. අපි ඉදිරියේදී කතා කරන එක. ඒතර මේ අලිංග වර්ණ දේහ වලට නැත්තම් ජාන විකෘති වීම වලට ලියනකොට ලොකු දෙයක් නෑ. අර උස ගහ මිටි ගහ ලිව්වා වගේ තමයි. අපි ගැහැණුද පිරිමිද කියලා බලන්නේ. අපි කෙලින්ම නිරෝගී නම් කැපිටල් T ගන්න පුතේ. රෝගී නම් සිම්පල් T ගන්න. වාහක නම් කැපිටල් T සිම්පල් T ගන්න. තේරුණා? හැබැයි අපිට කියන්න ඕන මේ තැලසීමියාවට අදාළ රෝගය හදන්නේ සිම්පල් T කියලා. කොහොමත් මේ ඕනෑම ප්‍රවේණික ආබාධයක් හදන්නේ නිලීනයා මතුවීම නිසා. නිලීනයා කියන්නේ සිම්පල් අකුරු දෙක. ප්‍රමුඛ අවස්ථාවේදී නෙමෙයි මේක මතුවෙන්නේ. මොකද නිලීන අවස්ථාවේදී. හරිද? බලමු. ප්‍රවේණික ආබාධ වර්ණ දේහවල ඇති ප්‍රවේණිගත වන ද්‍රව්‍ය DNA හි සිදුවන වෙනස්කම් නිසා එක් ජානයක ඇතිවන විකෘතියක් එහෙම නැත්නම් විකෘතීන් ආවේනිගත වීම සිදුවිය හැක. ඒවා ප්‍රවේණික ආබාධ නැත්නම් ආවේනිගත රෝග ලෙස හඳුන්වයි. ඒවා අලිංග වර්ණ දේහ හෝ ලිංග වර්ණ දේහ මත ඇතිවිය හැක. එනම් වර්ග දෙකක් තියෙනවා පුතේ. ජාන විකෘති හා ඒ නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. දෙවෙනි එක ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන රෝගාබාධ. එහෙනම් ලියමු. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ දෙකක් අපිට මතක තියාගන්න ඕන. එකක් තමයි රතු කොළ වර්ණාන්ධතාව. දෙවෙනි එක හීමෝෆීලියාව. ජාන විකෘති සහ ඒ නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ එතනට අයත් වෙනවා පුතේ. එතකොට ඇලි බව සහ තැලසීමියාව. මම තව එකක් දැම්ම. දැන් නම් මේක නෑ පුතාලගේ. ඒක නිසා අමතර කියලා දාගන්න. මේක අමතර කියලා දැම්මත් කමන්නේ. මේක විභාගයේ උත්තරයක් විදිහට ලියන්න එපා. ඒකට කියන්නේ දෑක ඇති සෛල රක්තහීනතාව. දෑක ඇති සෛල රක්තහීනතාව.
ටික කියනවා ජාන විකෘති නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ ජාන ඇතිවන්නේ කලින් තිබූ ජානයේ පිටපතක් ලෙසය. මෙසේ ඇතිවන ජාන බොහෝ විට මව් ජානයට සමානය. නමුත් සමහර අවස්ථාවලදී මව් ජානයට වඩා වෙනස් වූ ද්විතෘ ජාන ඇතිවේ. මව සහ පියාගේ ජාන එකතු වීමෙන් විකෘති ජාන ඇතිවන විට ජීවී ගහනවල සාමාන්‍ය ජීවීන්ට වඩා වෙනස් ආකාරයේ රූපාකාර දැකගත හැක. ජාන විකෘති වර්ණ දේහවල ඇති වර්ණ ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA සිදුවන වෙනස්කම් නිසා එක් ජානයක ඇතිවන විකෘතියක් ජාන විකෘතියක් ලෙස හැඳින්වේ. ජාන විකෘතියක් ලෙස හැඳින්වේ. සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් යුතු ජාන විකෘති වූ විට ඒවා ආවේනිගත වීමක් සිදුවේ. ජාන විකෘති ඇතිවීමට හේතු එක බාහිර බලපෑමකින් තොරව ස්වයන් සිද්ධව විකිරණ වලට ලක්වීම ඒ තමයි පාරජම්බුල කිරණ එක්ස් කිරණ රසායනික ද්‍රව්‍යවල බලපෑම බැරලෝහ ජාන විකෘති සහ ඒ නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ දර මංකව පුතේ මේ යටතේ අපි ප්‍රධාන රෝග දෙකක් ගැන දැනගන්න ඕනේ. ඒ මොනවාද ප්‍රධාන රෝග දෙක? එකක් තමයි තැලසීමියාව, අනිත් එක තමයි ඇලි බව. විකෘති වීම මුලින්ම යමු ජාන විකෘති වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන් දෙක ගැන කතා කරන්න. එක තමයි ඇලි බව, දෙක තැලසීමියාව. මුලින්ම අපි ඇලි බව ගැන කතා කරොත් පුතාලා දැකලා ඇති මෙන්න මේ වගේ දරුවෝ නැත්තම් මිනිස්සු ඒගොල්ලන්ගේ ඇඟ සුදු පාටයි, හිසකේ සුදු පාටයි, ඇසේ තියෙන රෝම පවා සුදු පාටයි. ඉතින් මේකට හේතුව තමයි සමහි තියෙන මෙලනින් කියන වර්ණකය සෑදීමට බලපාන ජානයේ සිදුවන වෙනස්කම. අපිට පුතේ මේ සමහි පැහැය ආරම්භ දෙන්නේ මෙලනින් කියන වර්ණකය. ඒක නිපදවන්න ජානයක් බලපාන. තේරුණා? එතකොට ඒ ජානය වෙනස් වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. එතකොට මෙවැනි අයගේ තියෙන රෝගලා, ඒ කියන්නේ පේන ලක්ෂණ තමයි සම සුදු පාටයි, ඊළඟට හිසකේ සුදු පාටයි, ඇසි බැම සුදු පාටයි. ඉතින් මේක මිය යන රෝගී තත්ත්වයක් නෙමෙයි.
ඒගොල්ලන්ට සාමාන්‍යයට වගේම ජීවත් වෙන්න පුළුවන් විවාහ වෙනවා සමහර වෙලාවට ඊළඟ දේ තමයි හුඟක් වෙලාවට දැඩි හිරු එළියට සමහර ටිකක් අපහසුතාවක් එන්න පුළුවන්. ලියමු ඇලි බව සමෙහි ස්වභාවික වර්ණය ඇතිවීමට බලපාන මෙලනින් වර්ණකය නිපදවීමට මූලික වන දෛහික වර්ණ දේහයක ජානයක ඇතිවන විකෘතියක් නිසා ඇලි බව ඇතිවේ. ඇලි බව බාහිරයට ප්‍රකාශ වන්නේ එම නිලීන ජානය සඳහා සමයෝගී වන පුද්ගලයන් තුල පමණි. හරියට ඊට පස්සේ අපි ලියමු ඇලි මිනිසුන්ගේ ලක්ෂණ සම අසාමාන්‍ය ලෙස සුදු වර්ණ ගැනීම හිසකෙස් සහ පිහා ඇසි පිහාටු අසාමාන්‍ය ලෙස සුදු වර්ණ ගැනීම ඇලි මිනිසුන් මෙන්ම ඇලි සතුන්ද සිටි. ඉතින් අපි ඇලි සතුන් හිටියාම ඇලි සතුන්ගේ වටිනාකම ගොඩක් වැඩි. සමහරට කෝටි ගාණක් වෙන්න පුළුවන්. අපි මේගොල්ලන්ට කියන්නේ සුදු කියලා. සුදු ණයා. ඇත්තටම සුදු ණයෙක් නෑ ඇලි ණයෙක් තමයි. නමුත් වටිනාකම වැඩි. ඒතර ඇලි සතුන් කෝටි ගාණක් වටිනවා ඇලි මිනිසා සත පහකට වටිනවා. එහෙම කෝටි ගාණක් වටිනවා අපි ඇලි බව කොහොම හරි හදා ගන්නවා. මීට අවුරුදු 15කට 10කට වගේ ඉස්සෙල්ලා අර සුදු කැස් බෑව නැති වෙලා කියලා පුතාට මතකද දැන් එහෙම ප්‍රවෘත්ති වලට එහෙම ගියා. ඒ ඇලි ඒකට වටිනාකම ගොඩක්. ඊළඟට අපි යන පුතේ තැලසීමියාව. හරිද? තැලසීමියාව කියන தත්ත්වෙට මේකෙන් යන්නද හරිද ඉවරද? හරි. තැලසීමියාව කියලා කියන්නේ ලියමු අපේ හිමොග්ලොබින් සෑදීමට. ඒ කියන්නේ අපේ රතු රුධිර අණු වල රතු පාට හදන්නේ කවුද? අහගෙන ඉන්න විනාඩියක් හිමොග්ලොබින් කියන ප්‍රෝටීන්. එතකොට මෙන්න මේ හිමොග්ලොබින් ප්‍රෝටීනය නිෂ්පාදනයට අවශ්‍ය කරන ජානය තමයි මේ වෙනස වෙන්නේ විකෘතිය අටගන්න. ඒ නිසා එයාට හිමොග්ලොබින් හදන්න බැරි වෙනවා. තේරුණා? එහෙනම් රතු පාට මොකද වෙන්නේ රුධිරේ? අඩු වෙනවා. හිමොග්ලොබින් අඩු වෙනවා. එහෙනම් එතකොට තියෙන රෝග ලක්ෂණ ටික කියන්නේ රක්තහීනතාව, නිරක්තය. තේරුණා? රතු පාට අඩුවීම, රක්තහීනතාවය නැත්නම් නිරක්තය කියලා කියනවා. ඉතින් එකපාරක් යවුවා විභාගයේ
රක්තහීනතාවය යනු කුමක්ද කියලා. එතකොට රතු පාට අඩුවීමට ලකුණු දුන්නේ. රක්තහීනතාවය කියන්නේ හිමොග්ලොබින් අඩුවීම. මොකක් අඩුවීමද පුතේ? හිමොග්ලොබින් අඩුවීම. සාමාන්‍යයෙන් රුධිරේ හිමොග්ලොබින් තියෙනවා 10ත් 15ත් අතර. පුතාලගේ බ්ලඩ් රිපෝට් එකක් බැලුවොත් බලන්න හිමොග්ලොබින් කීයද කියලා. හරි. ඒකෙන් තමයි අහම්බෙන් සමහර අය අල්ලගන්නේ. අහම්බෙන් තමයි සමහර අය අල්ලගන්නේ. ඉතින් සමහර වෛද්‍ය වාර්තා ගන්නකොට ඒ කියන්නේ ඒගොල්ලෝ උණකට වගේ අර ගන්නකොට ඒගොල්ලන්ගේ බ්ලඩ් රිපෝට් එකේ හිමොග්ලොබින් 7ක් විතර එනවා. 7ක් විතර. 7ක් විතර එනවා. ඉතින් බලනකොට එයාට තැලසීමියා. එයා දන්නෙත් නැහැ. එයා වාහකෙක්. ඒකයි. ඉතින් සමහර අය විවාහ වෙලා දරුවෝ ඉන්න. ඊට පස්සේ දරුවන්ගෙත් ඒ ජාන පරීක්ෂා කරනවා. ඉතින් මේකට තැලසීමියාව කියලා හොයාගත්තට පස්සේ තව පරීක්ෂණ තියෙනවා. මොකද්ද හරියටම තැලසීමියාවද? එහෙම නැත්නම් නොකා නොබී ඉන්නකොටත් අපේ ඇඟේ තියෙන අර අම්මලා කියන්නේ උඹ නොකා නොබී ඉන්න එපා ඇඟේ යකඩ අඩු වෙයි කියලා. ඒ කියන්නේ මේ එතකොටත් අපේ මොකද්ද? නිරක්තය ඇති වෙන්න පුළුවන්. අර වෛද්‍යවරු එහෙම ඇස් යට බලන්නේ ඒක රතු පාට අඩු වෙනවාද කියලා. මේ විභාග ලං වුණාම ළමයි නොකා නොබී මාස 2-3 පාඩම් කරනවා. එහෙම පාඩම් කරන්නේ නැහැ නේද? එන පුතානේ මගේ පාඩම් කරන අයට එහෙම වෙනවා. නිරක්තය ඇති වෙන්නේ. නිරක්තය ඇති වෙන්නේ හේතුව තමයි හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම. එන අපි ලියමු. දෛහික වර්ණ දෙහයක ඇති හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානය විකෘති වීමෙන් නැතිවන ආබාධිත තත්ත්වයකි. රුධිරයේ ඇති ඔක්සිජන් පරිවහනය කරන වාහකයා ලෙස ක්‍රියා කරන්නේ හිමොග්ලොබින් නැමැති ප්‍රෝටීනයයි. හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වීම නිසා තැලසීමියා රෝගීන්ගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වේ. කුරුණෑගල ප්‍රදේශයේ මෙම රෝගය බහුලය. එම ප්‍රදේශයේ ලේ නෑයන් අතර විවාහ බහුල වීම මෙයට හේතුවයි.
හරි පුතේ. එතකොට මං කිව්වා රෝගය ඇති කරන ජානය අපි සිම්පල් T කියලා හිතුවොත් හැමතිස්සෙම පුතේ රෝගය හදන්නේ නිලීන ජාන. මේක මතක තියාගන්න. හොඳ මොන ජානේද? නිලීන ජාන. ඒතර නිරෝගී අවස්ථාව අපිට කොහොමද ලියන්න වෙන්නේ? කැපිටල් T කැපිටල් P. රෝගය හදන්නේ සිම්පල් T සිම්පල්. අනිවාර්යයෙන්ම පුතේ සිම්පල් අකුරු දෙකක් තියෙන්න ඕන. ඒතර කැපිටල් T සිම්පල් T වුණොත් එයාට කවුද කියන්නේ? වාහක කියලා කියනවා. ප්‍රධාන ලක්ෂණය වන්නේ නිරක්තය හෙවත් රක්තහීනතාවයි. වාහක අවස්ථාව යනු රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝගය සෑදීමට ඇති හැකියාවයි. ඒ කියන්නේ පුතේ නිරෝගී කෙනෙකුගේ රත් රුධිර සෛල B කියන්නේ පුතේ රෝගියෙකුගේ රත් රුධිර සෛල රතු පාට රත් රුධිර සෛල හැඩයත් වෙනස් වෙනවා හිමොග්ලොබින් ප්‍රමාණයත් වෙනස් වෙනවා. අපි එක උදාහරණ අවස්ථාවක් බලමු දැන්. මේ පෙන්වන්නේ පුතේ එක එක මේ රතු පාටින් පෙන්වන්නේ රෝගී කියලා. පුතාලට පේනවා ඇති රෝගීන් එතන මෙතන මේ රතු පාටින් පෙන්වන්නේ රෝගී බව රතුයි කළුයි දෙකම තියෙන වාහක බව කළු කළු පාටින් පෙන්වන්නේ පුතේ නිරෝගී බව. පැහැදිලිද? එතන මේ පෙන්වන්නේ ඒගොල්ලන්ගෙන් කොහොමද බේවන දරුවන්ට ඒක යන්නේ කියන එක. අපි මෙතෙන්දී අපිට ගැහැණු සහ පිරිමි බව ලියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි පොඩි උදාහරණයක් නිකන් ලියමු. තැලසීමියාව සඳහා නිරෝගී ස්ත්‍රියක සහ වාහක පුරුෂයෙකු අතර විවාහයෙන් බිහිවන දරුවන් වාහක දරුවන් ලැබීමේ ප්‍රතිශතය සොයන්නලු. එතකොට පුතාලා කරන්න ඕන අර කලබල වෙන්නේ නැතුව පුතේ තැලසීමියාව සඳහා නිරෝගී ස්ත්‍රියක් නේ. එහෙනම් කොහොමද ලියන්න ඕන නිරෝගී ස්ත්‍රියක් නම්? නිරෝගී ස්ත්‍රියක් නම් අපි ලියන්න ඕන කැපිටල් T කැපිටල් T. තේරුණාද? ඇයි නිරෝගී කියනවනේ. එතකොට මේ ඉන්නේ මව. එතන ඇඳගත්. මෙතන ඉන්නේ පියා. පියා කියනවනේ පුතේ වාහකයි කියලා.
එහෙනම් capital T simple T. දැන් ඒගොල්ලන්ගේ ජන්මාණු අරගෙන එකතු කරා. capital T අකුරු දෙකක් එනවා capital T simple T මේ විදිහට යා කරාම අපිට ලැබෙන. එතන නිරෝගී වාහක. මේ නිසා ලැබීමේ ප්‍රතිශතය වාහක ප්‍රතිශතය කියන්නේ කීයද පුතේ? වාහක ප්‍රතිශතය කියන්නේ කීයද? 4න් 2යි. හරි නේද? ඒ කියන්නේ භාගයයි. ඒ කියන්නේ 150යි. 150යි දරුවන් ලැබීම. 150ක් වාහක දරුවෝ බිහි වෙන්න පුළුවන්. ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. අපි එතකොට අදට නතර කරන්න හදන්නේ මෙතෙන්. අපි ඊළඟ දවසේ බලමු ලිංග ප්‍රතිබද්ධ නිලින ජාන ප්‍රවේණිගත වීම ගැන.